අද වීඩියෝ එකෙන් අප කතා කරන්නේ ඉන්ධන හල්වලින් පාරිභෝගිකයන් රවටා මුදල් සූරා කන ආකාරය ගැනයි. ඉන්ධන හල්වල සිදු කරන වංචා සහගත දේවල් රැසක් මෑත කාලේ සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වුණා. නීතිය රැහැනට කොටුණු ඉන්ධන හල් මුද්‍රා තිබුණත් වංචාවල අවසානයක් පෙනෙන්නේ නැහැ. ඉන්ධන ලබා ගැනීමේදී මුදලේ වටිනාකමත් ඉන්ධන ප්‍රමාණයත් එහි තිබෙන මීටරය සටහන් වනවා. සේවකයා විසින් පොම්පය ක්‍රියාත්මක කළ පසු ඒ වටිනාකමට අදාළ ඉන්ධන ප්‍රමාණය නිවැරදිව අප වෙත ලැබිය යුතුයි. නමුත් ඉන්ධන හල්වලින් වංචා සහගතව ඉන්ධන නිකුත් කරන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එවැනි සුලභව කෙරෙන වංචා රැසක්ම මේ වීඩියෝ එකෙන් ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ සෑම එකක් ගැනම දැනගන්න මේ වීඩියෝ එක අවසානයේ වෙනකම්ම බලන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ නැරඹීමට අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු සැනකින්ම notification එක ලබා ගන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉන්ධන හල් බොහෝමයක ගෙවූ මුදලට වටිනා ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා හේතු රැසක් තිබෙනවා. බාල වර්ගයේ ඉන්ධන පොම්ප ගෙන්වීමත් ඒවා නිසි පරිදි මුද්‍රා නොතැබීමත් මෙයට ප්‍රධානතම හේතුවක්. මුද්‍රා තැබූ පොම්පවලත් යම් අවස්ථාවන් වලදී මුද්‍රා ගැලවී යාම සිදුවනවා. රටේ තිබෙන සෑම ඉන්ධන පොම්පයක්ම දිනපතාම පරීක්ෂාවට ලක් කරන්න තිබෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. මේ නිසා ඉන්ධන හල් හිමිකරුවන් විසින් නීතියේ ඇසට හොරෙන් පොම්පවල වෙනස්කම් සිදු කරනවා. එම වෙනස්කම් වලට අනුව පොම්පයෙන් ලීටර් 4.5ක ඉන්ධන නිකුත් කරනවා නම් එය ලීටර් 5ක් ලෙස පෙන්වීමට සෑදිය හැකියි. පොම්පයක් මුද්‍රා තැබිය යුත්තේ මේ නිසයි. මුද්‍රාවක් නොමැති පොම්පයකින් ඉන්ධන නිකුත් කිරීම නීතියෙන් තහනම් වනවා. මෙවැනි තැනකින් ඔබ රුපියල් 1000ක ඉන්ධන ලබාගතහොත් ඔබට ලැබෙන්නේ රුපියල් 950ක පමණ ඉන්ධන ප්‍රමාණයක්. දිනකට ගනුදෙනුකරුවන් 1000ක් පමණ ඉන්ධන හලකට පැමිණෙන්නේ නම් එයින් නොපෙනෙන ලාභය අතිවිශාලයි. යම් ඉන්ධන හලකින් ඉන්ධන අඩුවෙන් නිකුත් කරන්නේදයි සැකයක් ඇති වුණොත් එය පරීක්ෂා කිරීම සඳහා සම්මත මිනුම් ඒකකයක් ඉන්ධන හල තුල තිබිය යුතුයි. ලීටර් 5ක ධාරිතාවක් මැනිය හැකි මෙම භාජනය ටෙස්ටින් කෑන් එක යනුවෙන් හඳුන්වනවා. නමුත් බොහෝ ඉන්ධන හල්වල එවැනි සම්මත ඒකකයක් දකින්න නැහැ. තිබුණත් එය ව්‍යාජව සකස් කළ එකක් විය හැකියි. පතුලෙන් ඉහළට ඔසවා ධාරිතාවය අඩුවන ආකාරයට ඒවා සකස් කර තිබෙනවා. එවැනි පරීක්ෂාවකට ඔබ සෝදානම් වන්නේ නම් පතුලෙන් ඉහළට ඔසවා නැති සුදු පාට තද ලෝහයෙන් නිම කළ සම්මත ඒකකය ඉල්ලා සිටිය යුතුයි. අතීතයේ මේ සඳහා රතු පැහැති සාමාන්‍ය ලෝහයෙන් තැනූ එකක් භාවිතා කළ නමුත් එය පතුලෙන් උඩට තලා වෙනස් කිරීම පහසු වුණු බැවින් ඒ වෙනුවට සුදු යකඩ භාජනයක් ආදේශ කරනු ලැබුවා. එවැනි සම්මත ඒකකයක් ඉන්ධන හල්වල නොතිබීම බරපතල ගැටලුවක්. එමෙන්ම වර්තමානයේ භාවිතා වන ඇතැම් පොම්ප යල් පැනගිය පැරණි ඒවායි. එවැනි පොම්පවල දෝෂ තිබීම නිසා ඉන්ධන නිකුත් කරන්නේ අඩුවෙන්. මීළඟට අප කියන්නේ පොම්පවලින් ඉන්ධන ගැසීමේදී ඔබව රැවටෙන ආකාර කිහිපයක් ගැනයි. මෙය වඩාත් සුලභව සිදුවන වංචාවක් වන අතර අවධානයෙන් නොසිටීම නිසා ඉතා පහසුවෙන් කළ හැකියි. එය සිදුවන ආකාරය නිදසුනකින් බලමු. ඔබ රුපියල් 1000ක් වටිනා පෙට්‍රල් ඉල්ලා සිටින අතර මීටරයේ තවමත් පෙන්වනුයේ කලින් පුද්ගලයා ගෙවූ මුදලයි. එය රුපියල් 200ක් ලෙස සලකමු. මේ අවස්ථාවේදී මීටරයේ බිඳුව කරන බවක් පෙන්වන සේවකයා ඔබගේ අවධානය වෙනතකට යොමු කරවනවා. ඒ අතරවාරේ ඔහු මීටරය බිඳුවට සකසන්නේ නැහැ. එය පෙර පැවති රුපියල් 200 සිට ආරම්භ වී රුපියල් 1000 දක්වා යනවා. ඔබ රුපියල් 1000ක් ගෙවුවත් ලැබෙන්නේ රුපියල් 800ක පෙට්‍රල් පමණයි. මේ වංචාව ඉතාමත් සුලභ නිසා මීටරයේ බිඳුවට තිබේදයි පරීක්ෂා කළ යුතුයි. නමුත් දැනටමත් මීටරයේ බිඳුවට සකසා තිබේ නම් කූට සේවකයන් විසින් වෙනත් උපක්‍රමයක් භාවිතා කරනවා. ඔබ රුපියල් 1000ක පෙට්‍රල් ඉල්ලුවත් මීටරයේ බිඳුවේ සිට පුරවාගෙන යන සේවකයා රුපියල් 200ක් පමණ පෙට්‍රල් ගසා අතරමඟ නවතනවා. ඒ ඇයිද ප්‍රශ්න කළ විට ඔහු කියා සිටින්නේ රුපියල් 200ක් පමණ ගැසීමට පැවසුවා යයි ඔහුට ඇසුන බවයි. නමුත් ඒ වැරදීමක් බව නිහතමානීව පිළිගන්නා ඔහු තවත් රුපියල් 800ක පෙට්‍රල් පුරවන බව පවසනවා. නමුත් ඒ සඳහා නැවතත් පොම්පය බිඳුව කර සිටිය යුතුයයි යම් තාක්ෂණික හේතුවක් ඔහු පවසනවා.
මේ අවස්ථාවේදී ඔහුගේ කණ්ඩායමේ කෙනෙකු ඔබේ අවධානය වෙනතකට යොමු කරන අතර සේවකයා මීටරේ බිඳුව නොකර එතැන් සිට නැවතත් රුපියල් 800ක් දක්වා පිරවීමට පටන් ගන්නවා. ඔහු මීටරේ බිඳුවට සකසා ඇතැයි ඔබ සිතන විට ප්‍රමාද වැඩි. ඔහු ඔබෙන් අවසානයේ රුපියල් 1000ක් අය කරත් ඔබට ලබා දී තිබෙන්නේ රුපියල් 800ක පෙට්‍රල් පමණයි. මේ අවස්ථා දෙකේදීම යමෙකු පැමිණ ඔබගේ අවධානය වෙනතකට යොමු කරනවා. ඒ සඳහා බොහෝ විට ඉදිරිපත් වන්නේ ලොතරැයි වෙළෙන්දෙකු හෝ සිංගමන යෙදෙන යාචකයෙක්. ඔවුන් පැමිණ මුදල් හෝ යම් උපකාරයක් ඉල්ලා සිටිනවා. ඒ අතරවාරේ ඉන්ධන හලේ සේවකීන්ට ඔවුන්ගේ කූට ක්‍රියාව සිදු කර ගැනීම සඳහා ඉඩකඩ ලැබෙනවා. මීළඟට අප කියන්නේ ඉහළ අවදානමක් ගැනීමට හැකි සේවකයන් විසින් කරන උසස් මට්ටමේ වංචාවක් ගැනයි. මෙය සිදු කරනුයේ මෝටර් රථවල සුවපහසුවෙන් හිඳගෙන අවධානයෙන් නොසිටින පාරිභෝගිකයන්ටයි. ඉන්ධන ගැසීමට පෙර සේවකයා විසින් ගනුදෙනු කරුවාට හොඳින් පෙනෙනසේ මීටරේ බිඳුවට පත් කර වම්පස කණ්ණාඩිය සහ ඉන්ධන ටැංකිය අතරට පැමිණෙනවා. ඉන්ධන සපයන අතරතුර ඔහු රුපියල් 200 300 හෝ 500 වැනි අගයකින් නතර කර සුළු මොහොතකට එම ස්ථානයෙන් පිට වී යනවා. ක්‍රෙඩිට් කාඩ් මැෂිමක් රැගෙන ඒමට හෝ වෙනත් කාර්යයක් සඳහා හෝ යන බව පැවසිය හැකියි. පැවසූ පරිදිම ඔහු නැවත පැමිණ කිසිදු ගැටලුවකින් තොරව පෙට්‍රල් පිරවීමට පටන් ගන්නවා. සෑම දෙයක්ම ඉතාමත් සාමාන්‍ය බව ඔබට දැනිය හැකි. නමුත් මෙහි තිරය පිටුපස කතාව වෙනස් එකක්. එහිදී සිදුවේ සේවකයා පිටත්ව යාමට පෙර පෙට්‍රල් පුරවා තිබුණේ වෙනත් වාහනයකටයි. එය ගැලුමක් හෝ යතුරුපැදියක් විය හැකි. මෙම වංචාවට බොහෝ විට තවත් පුද්ගලයෙකු සම්බන්ධයි. සිදුවන්නේ කුමක්දැයි සැඟවීමට සේවකයා විසින් මුලදීම ඔබේ දර්පණය අවහිර කළා. ඒ අතරවාරයේ ඔබත් දුරකථන ඇමතුමකට හෝ සංගීතයකට සවන් දෙමින් සිටිය හැකි. මේ නිසා ඉන්ධන ගැසීමේදී අනිවාර්යෙන්ම මෝටර රථයෙන් බිමට බැස ඉතාමත් පරීක්ෂාකාරී ලෙස සිටිය යුතුයි. කිසිම විටක ඔබ විමසිලිමත් නැති බව ඉන්ධන හල්වල සේවකයන්ට පෙන්වන්න එපා. මීළඟට කියන්නේ ඉන්ධන හල්වලින් කරන සදාචාර විරෝධී ක්‍රියාවක් ගැනයි. පෙට්‍රල් සහ ඩීසල් වලත් ඔක්ටේන් අංකය සහ පිරිසිදු භාවය අනුව වර්ග කිහිපයක්ම තිබෙනවා. මේවා මිලෙන් නැකිනකට වෙනස්. ඇතැම් ඉන්ධන හල්වලින් කලින් දැනුවත් කිරීමකින් තොරව මිලෙන් වැඩි වර්ගයේ පෙට්‍රල් හෝ ඩීසල් පිරවීම ආරම්භ කරනවා. ඇතැම් විට සාමාන්‍ය පෙට්‍රල් අවසන් බවටත් පැවසිය හැකියි. මෝටර් රථ සහ යතුරුපැදි බොහොමයක් භාවිතා කරන්නේ සාමාන්‍ය වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල්. ඔක්ටේන් අධික ඉන්ධන සාමාන්‍ය මිලට වඩා වැඩි. ඇතැම් ඉන්ධන හල් තම සේවකයන්ට අවවාද කර තිබෙන්නේ හැකි සෑම විටකම මිලෙන් වැඩි වර්ගයේ ඉන්ධන පිරවීමටයි. ඔබ යම්කිසි හයකින් එසේ කළේ යයිදැයි විමසුවහොත් අවශ්‍ය ඉන්ධන වර්ගය මුලින්ම පැවසීම ඔබේ වගකීමක් බව ඔවුන් පවසනවා. අවසානයේ සිදුවන්නේ ඔබටම වැරැද්ද බාර ගැනීමටයි. ඒ නිසා ඉන්ධන හලකින් ඉන්ධන ඉල්ලා සිටීමේදී ඔබට අවශ්‍ය කුමන ඔක්ටේන් වර්ගයේ ඉන්ධනදැයි සේවකයාට පැහැදිලිව පැවසිය යුතුයි. ඇතැම් සේවකයන් ඉන්ධන පුරවන විට අකණ්ඩව ඉන්ධන ගැලීමට බාධා කරමින් කඩකඩා ගැසීම සිදු කරනවා. මෙසේ කඩන සෑම මොහොතකම නලයේ තිබෙන ඉන්ධනවලින් කොටසක් ආපසු පොම්පය තුළට ගමන් කිරීම සිදුවනවා. එවිට ඉන්ධන ලැබෙන්නේ අඩු ප්‍රමාණයක්. විවිධ අධ්‍යයනයන්ට අනුව සෑම ලීටර් 10ක් සඳහාම ඉන්ධන මිලිලීටර් 200ක් පමණ ඉතිරි වනවා. ඒ ඔබට කිලෝමීටර් කිහිපයක් යාමට තිබෙන ඉන්ධනයි. එයින් අදහස් වන්නේ ඔබ ෆුල් ටැංක් ගහනවා නම් ටැංකියේ ප්‍රමාණය අනුව මිලිලීටර් 500ත් 750ත් අතර ප්‍රමාණයක් ඔබට නොලැබී යන බවයි. පෙට්‍රල් මුදාහරින ඩිස්පෙන්සර් එකේ තුඩ දිගු එකක් නම් එහි තෙල් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතුරු වනවා. සෑම දිනකම පෙට්‍රල් පොම්පයක් මගින් විකුණන ඉන්ධන ලීටර් 1000 ගණනක් සලකා බැලීමෙන් දෛනිකව ලීටර් 100 ගණනක් මෙලෙස ඉන්ධන හලට ඉතුරු වනවා. මේ සඳහා විසඳුම ඉතාමත් සරලයි. කැඩීමකින් තොරව අකණ්ඩව පෙට්‍රල් නිකුත් කිරීමට සේවකයාට පැවසිය යුතුයි. එසේම ඩිස්පෙන්සර් එකේ තුඩ ඉවතට ගැනීමේදී හෝස් එක හැකිතරම් ඉහළට ඔසවා තැබිය යුතුයි. ඉන්ධන සල් වලින් කරන තවත් වංචාවක් උදාහරණයක් මගින් පැහැදිලි කරගනිමු. මෙහිදී ඔබ රුපියල් 2000ක පෙට්‍රල් පුරවන්න යයි සිතමු. එවිට සේවකයා මීටරේ බිඳුව කර පෙට්‍රල් පිරවීම ආරම්භ කරනවා. සෑම දෙයක්ම හොඳින් සිදුවෙමින් පවතිනවා. නමුත් අවසානයේදී මීටරේ රුපියල් 1600 පමණ වන විට යාචකයෙකු, ලොතරැයි වෙළෙන්දෙකු හෝ වෙනත් අහඹ පුද්ගලයෙකු පැමිණ ඔබගේ අවධානය වෙනස් කිරීමට කටයුතු කරනවා. ඔබ මොවුන් සමග කතාබහ කරන අතරතුර සේවකයා ඉන්ධන ගසා අවසන් වනවා. ඔබ පොම්පය දෙස බැලුවත් එහි රුපියල් 2000ක් සටහන් වී තිබෙනවා. කිසිදු ගැටලුවක් නොමැති යයි සිතා ඔබ මුදල් ගෙව්වත් ඇත්තටම ඔබට රුපියල් 3400ක පාඩුවක් සිදු වී හමාරයි.
ඇත්තටම මෙහි සිදුවනේ කුමක්ද? මීටරයේ රුපියල් 1700ක් උණු විට පුද්ගලයෙකු පැමිණ ඔබගේ අවධානය වෙනතකට යොමු කළා. එවිට සේවකයා පෙට්‍රල් පිරවීම නවතා මීටරයේ රුපියල් 2000 වශයෙන් නැවතත් සැකසුවා. මෙහිදී ලීටර් ප්‍රමාණය නිවැරදිව පෙන්වනවා. නමුත් බොහොමයක් දෙනා ලීටර් ප්‍රමාණයට වඩා අවධානය යොමු කරන්නේ මුදලේ වටිනාකම දෙස බැලීමට නිසා එහි අඩුවක් තිබෙන බව බැලූ බැල්මටම පෙනෙන්නේ නැහැ. මේ නිසා ඔබ මුදලේ වටිනාකම මෙන්ම ලීටර් ප්‍රමාණය ගැන සැලකිලිමත් වීමටත් ඔබ වෙත පැමිණෙන වෙනත් පුද්ගලයන් වෙත අවධානය යොමු නොකිරීමටත් වග බලා ගත යුතුයි. නැතහොත් මෙලෙස 300ක පාඩුවක් විඳීමට ඔබට සිදුවේවි. ඉන්ධන හල් වලින් සිදු කරන තවත් ප්‍රෝඩාවක් වනුයේ පෙට්‍රල් සහ ඩීසල් වලට භූමිතෙල් කලවම් කර අලෙවි කිරීමයි. භූමිතෙල් අනිත් ඉන්ධන වලට වඩා මිලෙන් අඩුයි. මේ නිසාම ඇතැම් බස් රථ රියදුරන් අධික ලාභයක් ලැබීම සඳහා ඩීසල් වෙනුවට භූමිතෙල් ගසන අවස්ථා තිබෙනවා. නමුත් භූමිතෙල් දහනය කිරීමෙන් එන්ජිමට හානි සිදුවන අතර භූමිතෙල් දුම සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි. ඩීසල් සහ පෙට්‍රල් සමග භූමිතෙල් කලවම් කර විකිණීම නිසා ඉන්ධන හල් වලට අධික ලාභයක් ලැබිය හැකියි. භූමිතෙල් වලට කලවම් කළ ඉන්ධන වලින් භූමිතෙල් ගන්ධය වහනය වන අතර වර්ණයත් සාමාන්‍ය පෙට්‍රල් හෝ ඩීසල් වලට වඩා වෙනස් වනවා. ඒ නිසා නොපුරුදු තැනකින් ඉන්ධන ගැසීමේදී මේ ගැන ඉතාමත් විමසිලිමත් විය යුතුයි. පොම්පේ අසල බෝතල් වලට පෙට්‍රල් පුරවාගෙන යන අය සිටිනම් එහි වර්ණය දෙස බැලීමෙන් භූමිතෙල් තිබේදැයි ඔබට දැනගත හැකියි. ඉතින් ඔබ දන්නා තවත් මෙවැනි කෝටෝපක්‍රම තිබේ නම් අනිත් අයට දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මෙවැනි තවත් වටිනා දේවල් දැනගැනීමට අනිවාර්යෙන්ම රෝද 4 channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.